ආයුබෝවන් සිකමනස අධ්‍යාපන අත්හැරතුලින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මිනුම ඇගයුම තක්සේරුකරණය යන විෂයට අදාළව දෙවන පාඩම සාකච්ඡා කරන්නටයි. ඔබට මතක ඇති පෙර දින පාඩමේදී දල ලකුණු ඉසෙල් ලකුණු වලට පරිවර්තනය කර සිසුන් සැසඳීම අපි සිදු කළා. එදින දල ලකුණු ඉසෙල් ලකුණු වලට පරිවර්තනය කළා. එහි හැඩරු ඉසෙල් ලකුණු වල අර්ථවත් වටහා ගැනීම සිදු වුණේ නැහැ. අද දින අපි පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ ඉසෙල් ලකුණු පරිමාණය තුල ඉසෙල් ලකුණු පතිත කර එහි අර්ථය වඩාත් අර්ථවත් වටහා ගැනීමටයි. අධ්‍යාපන මෙනුම ඇගයුම තක්සේරුකරණය යන විෂයට අදාළව මීට පෙර පාඩමෙන් අපි සාකච්ඡා කරනු ලැබුවේ සිසුන් පිරිසක් ලබාගත් දල ලකුණු භාවිතයෙන් සිසු දක්ෂතා සංසන්දනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. අපි එදින සාකච්ඡා කළා දල ලකුණු එකතුවෙන් සිසුන් තරහා කරලා පළමු දෙවන තුන්වන ස්ථාන පිරිනැමීම සිදු කළා. ඒ වගේම එම දල ලකුණු අපි පරිවර්තනය කළා ඉසඩ් ලකුණු වලට. එසේත් නැත්නම් ප්‍රමිත ලකුණු වලට. ප්‍රමිත ලකුණු භාවිතයෙන් සිසුන් තරහා කිරීමේදී අප දුටුවා දල ලකුණු භාවිතයෙන් ප්‍රථම ස්ථානයේ ගත් සිසුවා නොවේයි ප්‍රථම ස්ථානය ලබාගත්තේ. ඊට පහළ ශ්‍රේණියක් ලබාගත් නැත්නම් පහළ තරාවක් අත්පත් කරගත්තු සිසුන් ඉසඩ් ලකුණු භාවිතයේදී පෙරට ආවා. ඒ පෙරට යන தત્ත්වය තමයි අපි පළමු පාඩමේදී දුටුවේ. අද පාඩමේදී අපි උත්සාහ කරන්නේ තවදුරටත් මේ ඉසඩ් ලකුණු පිළිබඳව දැනුමක් ලබා ගන්නට. අපි ඊළඟට බලමු මේ ඉසඩ් ලකුණු සඳහා අපි ලකුණු කියලා වචනේ පාවිච්චි කළාට මේ ඉසඩ් ලකුණු අපිට පුළුවනි පරිමාණයකට ඇතුල් කරන්න. අපි සඳහා ඉසඩ් ලකුණු පරිමාණය කියලා ඉසඩ් ලකුණු පරිමාණය කියන වචනය අපි මෙතෙන් ඉඳලා පාවිච්චි කරනවා. දල ලකුණු ප්‍රමිත ලකුණු වලට පරිවර්තනය කිරීමෙන් පසු එම ප්‍රමිත ලකුණු ඉසඩ් ස්කේල් එකක් එසේත් නැත්නම් ඉසඩ් ලකුණු කෝදුවකට ඇතුළත් කිරීම තමයි අද අපේ පළමු පියවර වන්නේ. එවිට අපිට හොඳින් බලා ගන්න පුළුවන් දල ලකුණු ප්‍රමිත ලකුණු බවට පරිවර්තනය වන විට මේ ඉසඩ් ලකුණු පරිමාණය ඉසඩ් ස්කේල් එකේ මේ දල ලකුණු පතිත වන ස්ථාන අපිට පැහැදිලිව දැක බලා ගන්න හැකියාව ලැබෙනවා. අපි ඒ සඳහා දැන් මේ බෝඩ් එකේ සඳහන් වන ඇඳ දක්වා ඇති ඉසඩ් ලකුණු පරිමාණය දෙස අවධානය යොමු කරමු. දැන් බලන්න මේ බෝඩ් එකේ රතු පාටින් දිස්වන මේ ලකුණු කෝදුව දෙස. අපි දැන් මේකට පාවිච්චි කරනවා ඉසඩ් ලකුණු කෝදුවක් විදියට. ඉසඩ් ස්කේල් එකක් ඉසඩ් ලකුණු කෝදුවක්. පළමුවෙන් මම මේ ඉසඩ් ලකුණු පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න යන්නේ ඔබට. එතකොට ඉසඩ් ලකුණු කෝදුව මම සිරස් අතර දක්වලා තියෙන්නේ. මේ හරියටම මේ මැද්දේ කිසියම් දල ලකුණක් නැත්නම් දල ලකුණු සමූහයක මධ්‍යන්නේ ලකුණට අදාළ වන්නේ ඉසඩ් අගයේ විදිහට බිඳුව කියන එක. මීට පෙර පාඩමේදී අපි සාකච්ඡා කළා. ඒ දල ලකුණු සමූහයක මධ්‍යන්නේ ලකුණට අදාළ වන ඉසඩ් අගය වෙන්නේ බිඳුව. අනුර චාමර සුදීර කියන සිසුන් දෙදෙනා ලබාගත් විවිධ ලකුණු ඉසඩ් පරිමාණයට පරිවර්තනය කිරීමේදී අපි මේ සියලු අගයන් ලබා ගත්තා. ඇතැම් සුසින් හිටියා දල ලකුණු සමූහයේ තිබුණු මධ්‍යන්නේ ලකුණට සමාන ලකුණු ලබාගත් සිසුන්. ඒ අයට මේ බිඳුව වැනි ඉසඩ් අගයක් පැවරෙන ආකාරය අපි දැක්කා. සාමාන්‍යයෙන් ඉසඩ් ලකුණු වල ස්වභාවය තමයි මෙන්න මේ මධ්‍යන්නේ ලකුණු වලට වඩා ඉහළ ලකුණු අත්පත් කරගන්න සිසුන්ට පැවරෙන්නේ
මේ ධන ඉසඩ් අගයන්. ධන 1, ධන 2, ධන 3 ආදී වශයෙන් මධ්‍යන්නේ ලකුණට ඉහළ ලකුණු ලබා ගන්න සෑම ලකුණකටම මේ ධන ඉසඩ් අගයන් පැවරෙනවා. ඒ වගේම මේ කෝදුවේ පහළින් දැක්වෙන්නේ ධන ලකුණු අතර තියෙන මධ්‍යන්නේ ලකුණට වඩා පහළ ලකුණු ලබා ගන්න සිසුන්ට පැවරෙන ඍණ ඉසඩ් අගයන්. ඍණ 1, ඍණ 2, ඍණ 3 ආදී වශයෙන් මේ ඉසඩ් අගයන් අඩු පැත්තට ගමන් කරනවා. දැන් ඔබට පැහැදිලි වෙනවා ලකුණු සමූහයක තිබෙන ලකුණු මධ්‍යන්නයට වැඩි හා අඩු තත්ත්වයන් වලදී කොහොමද ඉසඩ් අගයන් පැවරෙන්නේ කියන එක පිළිබඳව මේ ඉසඩ් අගය මේ වගේ ස්කේල් එකකට ඇතුළත් කරපුවම අපිට හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්. අපි දෙවනුවට දැන් උත්සාහ කරන්නේ වෙන වෙනම අර මීට පෙර පාඩමේ සාකච්ඡා කළ ඉතිහාසය, සිංහල, ආර්ථික විද්‍යාව කියන විෂයන් තුනට අර සිසුන් ලබාගත් ලකුණු වෙන වෙනම ඒ ඉසඩ් ලකුණු කෝඩු වලට පතිත කරලා බලන්න. අපි පරීක්ෂා කරමු මේ ලෑල්ලේ එන දක්වලා තියෙන ඒ ඉතිහාසය, සිංහල, ආර්ථික විද්‍යාව කියන විෂයන් සඳහා ඒ සිසුන් ලබාගත් ලකුණු අපි ඉසඩ් ස්කේල් එකක පතිත කරලා තියෙන අන්දම. දැන් අපි ඊළඟට පරීක්ෂා කරන්න යන්නේ ඉතිහාසයේ විෂය සඳහා අර චාමර, අනුර, සුදීර කියන සිසුන් දෙනා ලබාගත් දල ලකුණු ඉසඩ් ලකුණු පරිමාණයට අනුව ස්ථානගත කරන්න යන්නේ. දැන් හොඳින් බලන්න මේ ලෑල්ලේ ඉතිහාසය විෂයට අදාළව ඒ සිසුන් දෙනා ලබාගත් ලකුණු ඉසඩ් අගයන් ලෙස පතිත කරලා තියෙන අන්දම. ඔබට මතක ඇති ඉතිහාසයේ විෂය සඳහා අනුර ලබාගත්ත ලකුණු 53. ඒ ලකුණු 53 සඳහා ඉසඩ් ලකුණු අතර තිබූ ඉහළම ඉසඩ් අගය පැවරුණා. ලකුණු 53ට ඉසඩ් අගයේ ඉතා ඉහළ අගයක් පැවරුණා ධන 3. ඒක ගණනය කළ ආකාරයෙන් ඔබට පෙර පාඩමෙන් අපි පැහැදිලි කළා. 35ත් එක්ක 53 දක්වන වෙනස මේ සම්මත අපගමනින් බෙදලා තමයි මේ ධන 3 ලබාගත්තේ. 35ත් 53ත් අතර ධන 18ක වෙනස අපි සම්මත අපගමන වෙච්ච 6න් බෙදලා මේ ධන 3 ලබාගත් ආකාරය ඔබට දැන් මතක ඇති. ඊළඟට අපි බලනවා චාමර ලබාගත් ලකුණු 41. චාමර ලබාගත් ලකුණු 41ට ඉසඩ් අගයේ ධන 1ක් පැවරලා තියෙනවා. සුදීර ලබාගත් 38ක් වෙච්ච ඉතිහාස ලකුණට එයාට ධන 0.5ක ඉසඩ් අගයක් පැවරලා තියෙනවා. දැන් අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් හොඳින් එකම විෂයක විශාලත්වයෙන් වැඩි අඩු දල ලකුණු ලබා ගන්නකොට ඉසඩ් අගයේ ඉහළ පහළ යන අන්දමත් හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්. බලන්න ඉතිහාස විෂයට 15ම ලකුණු ලබාගත් සුදීර 38ක දල ලකුණක් ලබාගෙන තිබුණා. ඒ සඳහා පැවරුණු ඉසඩ් අගය ධන 0.5. 38ට වඩා තරමක ඉහළ ලකුණක් 41. ඒක මේ ලකුණු අතර මැදි ලකුණ. ඒ සඳහා 41 සඳහා ධන 1ක අගයක් චාමරට පැවරලා තියෙනවා ඉසඩ් අගයේ හැටියට. ඉතා ඉහළ දල ලකුණක් ලබාගත් අනුරට 53 ලකුණට ධන 3ක ඉහළ ඉසඩ් අගයක් පැවරලා තියෙනවා. දැන් මේන් පැහැදිලි වෙනවා පහළ ලකුණු ලබා ගන්න සිසුන්ට තවත් දිගට ගන්න පහළ දල ලකුණු ලබා ගන්න සිසුන්ට පහළ ඉසඩ් අගයන් තමයි පැවරෙන්නේ. එයින් ඔහු ලබා ගන්න දල ලකුණේ විශාලත්වයට අදාළව සාධාරණ ඉසඩ් අගයක් පැවරුණා කියන එක අපිට හොඳින් පැහැදිලි වෙනවා. මධ්‍යන්නේ ලකුණටත් වඩා පහළ ලකුණක් ලබා ගත්තා නම් යම් ශිෂ්‍යයෙක් ඒ ශිෂ්‍යයාට ඍණ ඉසඩ් අගයන් තමයි පැවරෙන්නේ. මේ උදාහරණේ එහෙම මධ්‍යන්නයට පහළ ලකුණු ලබාගත්තු සිසුන් නැහැ. ඒ නිසා අපිට මෙතන ඍණ ඉසඩ් අගයන් පැවරීමක් ගැන අපිට කතා කරන්න අවස්ථාවක් උනේ නැහැ. අපි ඊළඟ පියවරට යමු. සිංහල විෂය ලකුණුත් මේ ආකාරයට අපි ඉසඩ් ලකුණු පරිමාණයකට ඇතුළත් කරමු. ඇතුළත් කරලා සිංහල සඳහා නැත්නම් සිංහල විෂය සඳහා මේ සිසුන් දෙදෙනා ලබාගත් ලකුණු අපි ඉසඩ්
අගේ පරිමාණයකට ඇතුළත් කරමු. අපි මීළඟ පියවර හැටියට සිංහල භාෂාව විෂය සඳහා අනුර, චාමර, සුදීර කියන මේ සුසුම් තිබෙන ලබාගත් දල් ලකුණු ඉසඩ් ලකුණු කෝදුවකට ඇතුළත් කරලා වෙනම පරීක්ෂා කරන්නයි යන්නේ. දැන් මේ ලෑල්ලේ අපි සටහන් කරලා තියෙනවා. හොඳින් බලන්න. සිංහල භාෂාව විෂයේ මේ සුසුම් තිබෙන ලබාගත් ලකුණු ප්‍රමිත ලකුණු වලට පරිවර්තනය කරලා ඇතුළත් කර තිබෙන අන්දම. අපට පේනවා අනුර ඉතිහාස විෂයෙන් බොහෝ ඉහළ ලකුණක් ලබා ගත්තට සිංහල භාෂාව විෂයට අනුර දුර්වලයි. 48ක් වගේ පහළ ලකුණක් 60ක් වූ එම ලකුණු සමූහයේ මධ්‍යන්නයටත් වඩා පහළ ලකුණක් තමයි මේ අනුර ලබාගෙන තියෙන්නේ. ඒ නිසා හොඳින් පේනවා අනුර ලබාගත් සිංහල භාෂාව පහළ ලකුණ මධ්‍යන්නයටත් වඩා පහළයි. ඉසඩ්ඩගේ ඍණ එකක් විදිහට අනුරට එම විෂයට පැවරලා තියෙනවා. මධ්‍යන්නේ ලකුණට සමාන ලකුණක් දල ලකුණ 60ක් විදිහට මේ සුදීර ලබාගෙන තියෙනවා. සුදීරට මධ්‍යන්නයට සමාන 60ක් වූ දල ලකුණට ඉසඩ්ඩගේ පැවරලා තියෙනවා බිඳුව. මෙම ලකුණු අතර තිබූ ඉහළම ලකුණ 66 මේ චාමර ලබාගෙන දෙනවා සිංහල වලට. එසේ වුවත් දල ලකුණක් වශයෙන් 66 මේ ලකුණු සමූහය අතර ඉහළම ආගේ වුවත් ඒ සඳහා පැවරී තියෙන ඉසඩ්ඩය 0.5ක වගේ පහළා ගියා. දැන් අපිට සිංහල භාෂාව විෂයේ ඉසඩ් ස්කේල් එක නැත්නම් ඉසඩ් ලකුණු පරිමාණය පරීක්ෂා කරලා බලපුවාම හොඳින් පැහැදිලි වෙනවා. ඉහළ ලකුණු පිරිනමන පරීක්ෂකයෙක් සිංහල භාෂාව පරීක්ෂකයා ඉහළ ලකුණු පිරිනමන සිංහල භාෂාව පරීක්ෂකයා වෙතින් ලබා ගන්න ඉහළ ලකුණු වලට ප්‍රමිත ලකුණ තරම් ඉහළගයක් ලැබෙන්නේ නැහැ. මොකද පරීක්ෂකයා පිරිනමනවා ඒ විෂය සඳහා ඉහළ ලකුණු. ඒ නිසා ඉහළ ලකුණු පිරිනමන පරීක්ෂකයෙක්ගෙන් සෑහෙන ඉහළ ලකුණක් ලබා ගත්තත් ඒකට පැවරෙන ඉසඩ්ඩගේ අර ඉතිහාසය වගේ දුෂ්කර විෂයක තරම් ඉහළගයක් පැවරෙන්නේ නැහැ. විෂයන් දෙකක් විදිහට අපි සංසන්දනය කළොත් එහෙම අපිට ඒ දැනුමත් මේ තුලින් බලා ගන්න පුළුවන්. තවදුරටත් අපි මේ தත්ත්වය පැහැදිලි කරගන්නවා නම් මේ සිංහල භාෂාව විෂය සඳහා ඉහළ ලකුණු පවරන පරීක්ෂකයාගෙන් මේ ලබාගත් 48 කියන දල ලකුණ සෑහෙන ඉහළ ලකුණක්. දැන් 48 කියන ලකුණ ඉතිහාසය විෂය වගේ විෂයක ලබා ගත්තා නම් මේ 41කටත් වඩා ඉහළ ධනයකටත් වඩා ඉහළ ඉසඩ්ඩගයක් පැවරෙන්නේ දෙකට තිබුණා. නමුත් අපිට පේනවා 48 කියන ලකුණ සිංහල භාෂාව විෂයට වැඩි ලකුණු පවරන පරීක්ෂකයාගෙන් ලබාගත් තරමක ඉහළ ලකුණක් උනත් ශිෂ්‍යයාට පැවරලා තියෙන්නේ ඍණ එකක පහළ ඉසඩ්ඩගයක්. ඉතින් ඔය ආකාරයට අපිට සිංහල භාෂාවේ සිසුන් ලබාගත් ලකුණු වෙනම පරීක්ෂා කරන්න පුළුවන් ඉසඩ් අගේ කෝදුවකට ඇතුළත් කරලා. එතකොට එම ලකුණු වලට ලබාගත් ඉසඩ් අගයන් වල තත්ත්වය ඔන්න ඔහොම තත්ත්වයක්. දැන් ඔබට මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙන ඕන කාරණයක් එක් විෂයන් සඳහා වෙන වෙනම මේ ඉසඩ් ලකුණු ගණනය කිරීම අවශ්‍යයි කියන කාරණය. ඉතින් ඒ ආකාරයට දැන් ආර්ථික විද්‍යාව විෂය සඳහා මේ සුසුම් තිදෙනා ලබාගත් ඉසඩ් අගයන් අපි මේ පෙරින් කතා කර සිංහල භාෂාව හා ඉතිහාසය කියන විෂයන් වල කෝඩ් වලට ඇතුළත් කරන්න නොහැකි බවත් මේ වෙනකොට ඔබ තේරුම් අරගෙන ඇති. දැන් අපි ඒ ආකාරයට ආර්ථික විද්‍යාව විෂය සඳහා සිසුන් තිදෙනා ලබාගත් ලකුණු වෙනම ඉසඩ් අගේ කෝඩුවකට ඇතුළත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. එසේ ඇතුළත් කරලා තේරුම් ගන්න. දැන් බලමු අපි නැවතත් මේ සුදු ලෑල්ලේ අපි සටහන් කරලා තියෙන ආර්ථික විද්‍යාව සඳහා ලබාගත් ලකුණු දෙස. ඒතර ආර්ථික විද්‍යාව විෂය සඳහා ලකුණු පිරිනැමු පරීක්ෂකයාගේ සම්මත අපගමනය 8ක් ලකුණු විසිරීම 8ක් අපි ආ මධ්‍යස්ථ පරීක්ෂකයා විදිහට පෙර පාඩමේදී හඳුනාගත්තා. තරමක ඉහළ ලකුණු පිරිනමන සම්මත අපගමනය 12ක වැඩි ලකුණු විසිරීමකින් ලකුණු පිරිනමන ඉහළ ලකුණු පිරිනමන සිංහල භාෂාව පරීක්ෂකයා ලිහිල් පරීක්ෂකයා විදිහට හඳුනාගත්තා. ඒ වගේම පහළම සම්මත අපගමනය තිබුණු
වඩාත් ඉහළ ලකුණු පැවරුම් නැති ඉතිහාස පරීක්ෂකයා තරමක දැඩි පරීක්ෂකයා විදිහටත් අපි හඳුනාගත්තා. දැන් අපි මේ අවස්ථාවේ නැවත පරීක්ෂා කරන්න යන්නේ මධ්‍යස්ථ ලකුණු පිරිනැමු ආර්ථික විද්‍යාව පරීක්ෂකවරයාගේ දල ලකුණු මේ සිසුන් ලබාගත් ආකාරයේ ඉසඩ් අගයේ කෝදුවකට සාපේක්ෂව. දැන් අපිට මෙම උදාහරණය ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා. ආර්ථික විද්‍යාව සඳහා සිසුවෙක් 53ක ලකුණක් ලබාගෙන තිනවා. කවුද මේ? සුධීර. සුධීර ආර්ථික විද්‍යාව සඳහා ලකුණු 53ක ලකුණක් ලබා ගත්තා. ඒ 53ට සමාන දල ලකුණක් ඉතිහාසය සඳහා ලබා ගත්ත අනුර. නමුත් අපිට පේනවා ලකුණු 53ක දල ලකුණ සඳහා ඉසඩ් අගයන් සමාන අගයන් පැවරෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව ලකුණු සමූහය අතර එම සිසුවා ලබාගත්තු ලකුණු 53ට ඉතිහාසය වගේ දුෂ්කර විෂයක ලබාගත්තු දල ලකුණු 53ට තරම් ඉහළ ඉසඩ් අගයක් පැවරෙන්නේ නැහැ. ඒට හේතුව ආර්ථික විද්‍යාව පරීක්ෂකයා පැවරු ලකුණු සමූහයත් එක්ක බලනකොට ඉතිහාස පරීක්ෂකයා පැවරු ලකුණු තරම් ඒත් නැත්තම් විෂයන් අනුව කතා කරොත් ඉතිහාසයේ විෂය තරම් දුෂ්කරතාවක් නැහැ ආර්ථික විද්‍යාව විෂය. තරමක පහසුයි සිසුන්ට ආර්ථික විද්‍යාව පරීක්ෂණ පත්‍රය. ඒ පරීක්ෂණ පත්‍රයට ලබාගත් දල ලකුණ වෙච්ච 53ට ධන 1 ඉසඩ් අගයක්. තවත් අලුත් දෙයක් අපිට මේ ඉසඩ් අගයන් පරීක්ෂා කිරීමේදී ඉගෙන ගන්න පුළුවන්. සිසුන් දෙදෙනෙක් සමාන ලකුණු ලබාගෙන තිබෙනවා. 49 49 ආර්ථික විද්‍යාවට. ඒ සමාන ලකුණු දෙකටම ධන 0.5 සමාන ඉසඩ් අගයන්. එනිසා කිසියම් විෂයක් සඳහා සිසුන් සමාන දල ලකුණු හිමි කරගත්තොත් එයට සමාන ඉසඩ් අගයන් පැවරෙන අවස්ථාවකුත් මේ උදාහරණයෙන් අපිට හොඳින් ඉගෙන ගන්න පුළුවන්. මේ වෙනකොට අපි මේ විෂයන් තුනෙහිම දල ලකුණු සඳහා හිමි වුණ නැත්නම් පැවරුණු ප්‍රමිත ලකුණු වෙන වෙනම ඉසඩ් අගයේ කෝඩු වලට ඇතුළත් කරලා හමාරයි කියලා දැන් කොට පැහැදිලි වෙනවා. අපි ඊළඟ පියවර ලෙස අපි බලමු මේ ඉසඩ් අගයේ කෝඩු තුනම එකට අරගෙන එකට සැලකිල්ලට ගත්තාම මේ සිසුන්ට කොහොමද ස්ථාන පිරිනැමුනේ කියන එක පිළිබඳව අපි පරීක්ෂා කරමු. ඊළඟට අපි පරීක්ෂා කරන්නයි සූදානම් වෙන්නේ ඉතිහාසය, සිංහල භාෂාව, ආර්ථික විද්‍යාව යන විෂයන් ත්‍රිත්වය සඳහාම මේ එක් ශිෂ්‍යයා ලබාගත් ප්‍රමිත ලකුණු අනුව එය ලබාගත් තරාවන් පරීක්ෂා කරන්නටයි සූදානම් වන්නේ. දැන් මේ ලෑල්ලේ සඳහන් කරලා තියෙන රූප රාමුව දෙස හොඳින් බලන්න. ඉතිහාසයේ විෂය සඳහා ලකුණු 53ක් ලබාගත් අනුර ධන 3ක ඉසඩ් අගයක් ලබා ගත්තා. අනුර හැබැයි සිංහල භාෂාවට ඉතාමත්ම පහළ ලකුණක් ලබාගෙන තියෙන ඒ ලකුණු සමූහය අතර පහළම ලකුණ පහළම රින ඉසඩ් අගය. ඒ වගේම ආර්ථික විද්‍යාව සඳහා 49ක ලකුණක් ඒ සඳහා ධන 0.5ක ඉසඩ් අගයක් නැත්නම් ප්‍රමිත ලකුණක්. දැන් හොඳින් බලන්න රතු පාටින් යා කරලා තියෙනවා අනුර ලබාගත් ප්‍රමිත ලකුණු 3. මේ ප්‍රමිත ලකුණු වල එකතුවෙන් අනුරට පැවරුණා පළමු ස්ථානය. මීට පෙර අනුර දල ලකුණු වලින් ලබාගත්තේ පහළ ස්ථානය. දැන් මෙයා ප්‍රථමයා වුණා සිසුන් අතර ඉහළම ස්ථානයට ස්ථානීයගේ ලබා ගත්තා අනුර. එවැනි ඉහළම ස්ථානයක් අනුර හිමි කර ගැනීමට බලපෑවේ ඉතිහාසය වගේ දුෂ්කර විෂයකට ලබාගත් ඉහළ ලකුණ. ඒක හොඳින් ප්‍රදර්ශනය වෙනවා. මෙන්න මේ රේඛාව පරීක්ෂා කළොත් ඉතාමත්ම ඉහළම ඉසඩ් අගයක් කරා ගමන් කරන්නේ අනුර. දැන් අනුරගේ ඉතිරි විෂයන් දෙකේ
දුර්වලතාවය සමනය කරනවා ඉතිහාසයේ ඉහළ ඉසඩ්ඩගෙන්. ඊළඟට අපි පරීක්ෂා කරමු චාමර විෂයන් තුන සඳහා ලබාගත් ප්‍රමිත ලකුණු. චාමර දෙවන ස්ථානය ලබාගත්තේ චාමර ඉතිහාසය, සිංහල, ආර්ථික විද්‍යාව කියන විෂයන් ත්‍රිත්වයෙන්ම ප්‍රමිත ලකුණු වල මධ්‍යස්ථ තත්වයක ඉන්නවා. අපි කළු පාටින් සම්බන්ධ කරලා තියෙන චාමර ලබාගත් ඉසඩ්ඩගයන්. චාමරගේ ඒ ඉසඩ්ඩගයන් ත්‍රිත්වයම මධ්‍යස්ථ තත්වයක පවත්වා ගැනීමට සමත් වීම නිසා ධන 1, දශම 5, දශම 5 එකතුව ධන 2ක් ලබා ගැනීමෙන් චාමර දෙවන ස්ථානය ලබා ගත්තා. සුදීර නිල් පාට ඉරෙන් අපි සුදීරගේ ලකුණු සටහන් කරන ප්‍රමිත ලකුණු. සුදීර මේ සිංහල භාෂාව වගේ පහසු විෂයකට මධ්‍යන්නේට සමාන 60ක වගේ ලකුණක් ලබාගෙන ඉසඩ්ඩගේ පැවරුණා බිඳුවක්. ඒ වගේම සුදීර ඉහළ ලකුණක් ලබාගෙන තියෙනවා ආර්ථික විද්‍යාවට. එතන ධන 1ක ඉසඩ්ඩගයක් ලබාගෙන තියෙනවා. එහෙම ලබා ගත්තා වුණත් සුදීරගේ ඉසඩ් ලකුණු වල එකතුව 0.5යි, බිඳුවයි, ධන 1යි, එකතුව 1.5යි. සුදීර තුන්වන ස්ථානයේ අත්පත් කරගෙන තියෙනවා ප්‍රමිත ලකුණු විදිහට. නැවත ප්‍රකාශ කරන්නේ මෙන්න මේ දුෂ්කර විෂයකට ලබා ගන්න ඉහළ ඉසඩ්ඩගයක් බලපාන ශිෂ්‍යයෙකුට පෙරට එන්න. එනිසා විෂය සංකලනයක දුෂ්කර විෂයක් හදාarලා තරමක ඉහළ දල ලකුණක් ලබා ගන්න ශිෂ්‍යයෙකුට ඉසඩ් ලකුණු ගණනයේදී වාසියක් අත්පත් වෙනවා කියන එක මේ වෙලාවේ අපිට සඳහන් කරන්න පුළුවන්. අපි ඊළඟට පරීක්ෂා කරන්න යන්නේ මෙන්න මේ ඉසඩ් ලකුණු පරිමාණයේ තියෙන වාසි මොනවාද? ඒ වගේම මේ ඉසඩ් ලකුණු පරිමාණය පාවිච්චි කිරීමේදී පවතින දුර්වලතා මොනවාද කියන එක පිළිබඳව අපි පරීක්ෂා කරලා මේ ඉසඩ් ලකුණු වගේ ධන දශම ගණන්, ඍණ සංඛ්‍යා, ඍණ දශම ගණන් මේ වාගේ ලැබෙන කෝදුවකට වඩා දල ලකුණු ස්වභාවයගත ලකුණු සමූහයකින්ම මේ කාර්යම කරගන්න පුළුවන්ද කියන එක පරීක්ෂා කරන්න තමයි අපි ඊළඟට සූදානම් වෙන්නේ. අපි බලමු ඊළඟ පියවරවලදී අපිට පුළුවනි මේ ඉසඩ්ඩගයන්ගෙන් සිදු කරගත්ත කාර්යම එහි අර්ථයට කිසිදු හානියක් නැතුව දල ලකුණක ස්වභාවයගත ලකුණකට පරිවර්තනය කරලා අපිට මේ කාර්යම ඉටු කරගන්නත් පුළුවන්. අපි ඉසඩ් ලකුණු පරිමාණය පාවිච්චි කිරීමේ වාසි අවාසි සාකච්ඡා කරලා අපි මේ පියවරට ඊළඟට යමු. හොඳයි, අද දින පාඩම අපි මෙතකින් නිම කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දින මේ කෙටි පාඩමේදී අපි ඉගෙන ගත්තා විවිධ විෂයන් සඳහා සිසුන් ලබා ගන්නා දල ලකුණු ඉසඩ් අගයන් පරිවර්තනය කළාට පසුව විවිධ විෂයන් සඳහා සිසුන් ලබා ගන්න ප්‍රමිත ලකුණු වල අර්ථය වඩාත් හොඳින් වටහා ගැනීමට මෙහිදී
සාපේක්ෂ වශයෙන් අපි විවිධ විෂයන් සඳහා ශිෂ්‍ය සමූහයක් ලබා ගන්න ලකුණු ඉසඩ් අගයන්ට පරිවර්තනය කර ඒ ඉසඩ් ලකුණු හෙවත් ප්‍රමිත ලකුණු හේතු වෙන සිසුන් ලබා ගන්නා ස්ථාන ඒ ස්ථාන වෙනස් වීමට බලපාන තත්ත්වයන් අද පාඩමේදී අපි සාකච්ඡා කළා. මෙම ඉසඩ් අගයන් භාවිතය තරමක අපහසුතාවක් ඇති බව අපි අද පාඩමෙන් වටහා ගත්තා. පූර්ණ සංඛ්‍යා සහිත දල ලකුණු ඉසඩ් අගයන් බවට පරිවර්තනය කිරීමේදී ධන හා ඍණ වශයෙන් නිකිල බවට පත් වෙනවා. දශම භාග බවට පත් වෙනවා. මේ භාවිත අපහසුකම් ඇති වෙනවා. තරමක සාධාරණත්වයේ පැත්තෙම වාසියක් ඉසඩ් අගයන් වල තිබුණත් හැඩරුවකින් ගන්නකොට දල ලකුණු වලට වඩා වෙනස් හැඩරුවක් ඉසඩ් ලකුණු වල පවතින නිසා භාවිත අපහසුකම් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් එක් විසඳුමකට යා යුතුයි. දල ලකුණු වලම ස්වභාවයගත වෙනත් ලකුණු සමූහයකට ඊළඟ දවසේ පාඩමේදී අපි ඉසඩ් අගයන් පරිවර්තනය කිරීමටයි උත්සාහ ගන්නේ. ඉසඩ් ලකුණු පරිවර්තනය කරන්නේ කෙසේද? එසේත් නැත්නම් පරිවර්තිත ලකුණු හෙවත් ටී ලකුණු බවට ඉසඩ් අගයන් පරිවර්තනය කරන ආකාරය අපි ඉදිරි පාඩමේදී ඉගෙන ගැනීම බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගන්නවා. ඔබට ස්තුතියි.